දවසේ මම ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයාට ජාතික ගිණුම්කරණයේ පාඩමේ පුතේ අපි කතා කරගෙන ආවා නිමවුම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් පිළිල කරන ආකාරය දලදේශීය නිෂ්පාදිතය දල ජාතික ආදායම වැය කළ හැකි දල ජාතික ආදායම වගේ ඉලක්කම් ගණනය කරන ආකාරය අපි සාකච්ඡා කරමින් ආවා. පහුගිය දවසේ මම දීපු වීඩියෝ එකේ එක කොටසක දල දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමට අදාළ කොටස් ටික ඔයාට අතපහුව වෙලා තියෙනවා. ඒ ටික මම මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ කරලා එවන්නම්. අද දවසේ මේ වියදම් ප්‍රවේශය දක්වා කොටස් වල තව පොඩි කාරණයක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. ඒ තමයි මේ නිෂ්පාදන ඉම කියන සංකල්පය, ඒ වගේම ආයතනික ඒකක කියන සංකල්පය, ඒ වගේම නිෂ්පාදන ඉමට අනුව ජාතික ගිණුම් වලින් බැහැර කරන හා ජාතික නිෂ්පාදිතය ගණනය කරද්දී දලදේශීය නිෂ්පාදිතය තුළට අන්තර්ගත වන වටිනාකම් මොනවාද කියන එක හඳුනාගද්දී බලපාන නිර්ණායක කීපයක් සාකච්ඡා කරන්න තමයි අද දවසේ මම මේ වීඩියෝ එක යොදාගන්නේ. රයිට්, මම මුලින්ම ඔයත් එක්ක සාකච්ඡා කරනවා පුතේ මේ නිෂ්පාදන ඉම කියන සංකල්පය. නිෂ්පාදන ඉම මේක ඔයාගේ මේ 2008 ජාතික ගිණුම් ක්‍රමවේදයේ යටතේ අලුතින් ආපු සංකල්පයක් නිෂ්පාදන ඉම කියන සංකල්පය. මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ පුතේ මේ නිෂ්පාදන ඉම කියන එකේ අදහස වෙන්නේ ජාතික ගිණුම් ඇතුළ නැත්තම් පිළියෙල කරද්දී දලදේශීය නිෂ්පාදිත වටිනාකම තුලට අන්තර්ගත වන ගනුදෙනු හා අන්තර්ගත නොවන ගනුදෙනු මොනවාද කියන එක වෙන් කරගන්න තියෙන බවුන්ඩරි එකක්, සීමාවක් නැත්තම් නිර්ණායකයක් තමයි නිෂ්පාදන ඉම කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ අපි සලකා බලන්නේ මේ ජාතික ගිණුම් පිළිල කිරීමේදී දලදේශීය නිෂ්පාදිතය තුළට අන්තර්ගත වන ගනුදෙනු මොනවාද හා අන්තර්ගත නොවන ගනුදෙනු මොනවාද කියන එක පිළිබඳව මේ තියෙන නිර්ණායක තමයි අපි සැලකිල්ලට ගන්න මේ නිෂ්පාදන ඉම කියන සංකල්පය යටතේ. එතකොට මේ නිෂ්පාදන ඉම කියන එක යටතේ අපි උත්සාහ කරනවා ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ මොනවද කියන එක හඳුනා ගන්නයි. ජාතික ගිණුම් වලට ඇතුළත් නොකරන්න හේතු සහ ඒ ගනුදෙනු මොනවද කියන එක තීරණය කිරීමයි තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. රයිට්, මම ඔයාට සටහනක් දුන්නා පුතේ. ෆොටෝ එකක් දාලා තිබ්බා. ඒකේ පැහැදිලි නැති තැන් තිබ්බා. ඒ වීඩියෝ එකත් එක්ක බලලා ඒක හදාගන්න. දැන් මේ සටහනේ දීපු එකම තමයි මම ඔයාට දැන් මේ කියවන්නේ. එතකොට ඔයාට පැහැදිලි වෙයි. නිෂ්පාදන ඉම කියන එක අපි හඳුන්වීම නැත්තම් හැඳින්වීමක් ඔයා ලියාගෙන ඇති මෙහෙම. ජාතික ගිණුම් පිළියෙල කිරීමේදී ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ආර්ථික නොවන නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන සීමාවක් ලෙස නිෂ්පාදන ඉම සංකල්පය හඳුනා ගනී. මෙහිදී ජාතික ගිණුම් තුලට ඇතුළත් කළ යුතු හා ඇතුළත් නොකළ යුතු ක්‍රියාකාරකම් මොනවාද යන්න පැහැදිලිව අර්ථකථනය කොට තිබේ. ඒ කියන්නේ පුතේ නිෂ්පාදන ඉමෙන් පැහැදිලිව අඳුනගන්නේ ආර්ථික නිෂ්පාදන සහ ආර්ථික නොවන නිෂ්පාදන වෙන්කර හඳුනා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් එතනදී මම පැහැදිලිව ඊළඟ කාරණේ වාට කියලා දෙන්න ඕන මේ ආර්ථික නිෂ්පාදන හා ආර්ථික නොවන නිෂ්පාදන කියන්නේ මොනවද කියලා අපි බලන්න ඕන. දැන් අපි බැලුවොත් ආර්ථික නිෂ්පාදන සහ ආර්ථික නොවන නිෂ්පාදන මෙන්න මේ දෙක වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? අපි ජාතික ගිණුම් පිළිල කරද්දී සැලකිල්ලට ගන්න මේ ආර්ථික නිෂ්පාදන විතරයි. නැත්තම් ආර්ථික නිෂ්පාදන පිළිබඳ විතරයි උනන්දුවක් දක්වන්නේ අපි ජාතික ගිණුම් පිළිල කරද්දී. ආර්ථික නොවන නිෂ්පාදන පිළිබඳ අපි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒතර අපි බලමු මේ ආර්ථික නිෂ්පාදන කියන්නේ මොනවද කියලා. පුතේ මෙහෙමයි, දැන් අපි ඉදිරියේදී මම කියලා දෙනවා රටක ආර්ථික ප්‍රදේශයක් තුල කටයුතු කරන ආයතනික ඒකක පහක් තියෙනවා.
මූල්‍ය සමාගමික අංශය, මූල්‍ය නොවන සමාගමික අංශය, ආණ්ඩුව, කුටුම්බංශය, කුටුම්බ වෙනුවෙන් ලාභ අරමුණින් තොරව සේවා සපයන අංශය කියලා අපි පස්වැදෑරුම් ආයතනික ඒකක කියලා ව්‍යුහයක් නැත්නම් ඒකක විශේෂයක් අඳුන ගන්නවා. ඒ අය තමයි ඕනෑම ආර්ථික ඒකකයක් තුළ ක්‍රියාකාරී ඒකක විදිහට කටයුතු කරන්නේ. මෙන්න මේ ආර්ථික නිෂ්පාදන කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආයතනික ඒකකයක පාලනය හා වගකීමට යටත්ව යම් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා නම් ඒ ඕනම නිෂ්පාදනයක් අපි ආර්ථික නිෂ්පාදනයක් කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ කිසියම් නිෂ්පාදනයක් සිද්ධ වෙන්න ඕන පුතේ ආයතනික ඒකකයක වගකීම හා පාලනයට යටත්ව තමයි මේ නිෂ්පාදනය සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි ඒක ආර්ථික නිෂ්පාදනයක් වෙන්නේ. හැබැයි ආර්ථික නොවන නිෂ්පාදන ගත්තොත් ආර්ථික නොවන නිෂ්පාදන කියනවා ආයතනික ඒකකයක පාලනයට හා වගකීමට යටත් නොවි අපි කියනවා මේ ස්වභාව ධර්මයා විසින් නිෂ්පාදනය කරන දේවල්. අපි කියනවා ආර්ථික නොවන නිෂ්පාදන කියලා. එතකොට ජාතික ගිණුම් පිළිල කරද්දී අපි මේ ආර්ථික නිෂ්පාදන කියනවා ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. ආර්ථික නොවන නිෂ්පාදන කිසිවක් අපි ජාතික ගිණුම් තුලට ඇතුළත් කරන්නේ නැහැ. එතකොට අපි බලමු මේ දෙකට උදාහරණයක් ගන්න. දැන් ඔයා හිතන්නකෝ අපි කිව්වොත් ශ්‍රී ලංකාවේ අවට තියෙන මුහුදේ සාගරයේ කිසිදු ආයතනික ඒකකයක මැදිහත් වීමක් හා පාලනයකින් තොරව මේ කතා කරන මොහොතේ මත්ස්‍ය නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඒක කිසිදු ආයතනික ඒකකයක පාලනයට හා වගකීමට යටත් නොවි සිද්ධ වෙන නිෂ්පාදනයක්. හැබැයි අපි ගත්තොත් එහෙම සාගරේ නැත්නම් අපි හිතමු ජලාශයක හෝ මාළු ටැංකියක ඔයාලා දන්නවා දීවර කර්මාන්තය වෙන්න පුළුවන්. දැන් අපි හදලා තියෙන මාළු ටැංකිවල අර විශාල පරිමාණයේ මාළු නිෂ්පාදනය කරන තැන්වල කිසියම් ආයතනික ඒකකයක් පුජ්‍යලයක හෝ සමාගමක යටතේ මත්ස්‍ය නිෂ්පාදනයක් සිදුවන තැන් තියෙනවා. එතකොට අන්න ඒ නිෂ්පාදන අපි කියනවා ආර්ථික නිෂ්පාදන කියලා. ඒතර අතන මේ ශ්‍රී ලංකාවට මුහුදේ සිද්ධ වෙන නිෂ්පාදනය ආර්ථික නොවන නිෂ්පාදනයක්. එතන කිසිදු ආයතනික ඒකකයක් සම්බන්ධ වෙලා නැහැ. ඒතර ඒ නිෂ්පාදනය අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ. නමුත් මේ අර අපි ටැංකිය හා ජලාශවල අපි ආයතනයක් හෝ පුද්ගලයෙක් මැදිහත් වෙලා කරන මත්ස්‍ය නිෂ්පාදනය අපි ජාතික ගිණුම් වලට ගන්නවා. දැන් තව උදාහරණයක් ගත්තොත් දැන් සිංහරාජ වනාන්තරයේ මේ මොහොතේ සාක වර්ධනය වෙනවා, පළතුරු හැදෙනවා නේද? ඒ ගස් වැල් වර්ධනය වෙනවා. එතන නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි කිසිදු ආයතනික ඒකකයක පාලනය හා මැදිහත් වීමක් නොමැතිවයි සිද්ධ වෙන්නේ. ඒක අපි සලකන්නේ ස්වභාවික නිෂ්පාදනයක්. ඒක අපි ආර්ථික නොවන නිෂ්පාදනයක් ගණයට තමයි අයත් වෙන්නේ. ඒතකොට ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ. නමුත් අපි හිතමු අපි තේ වගා කරනවා, පොල් වගා කරනවා, එළවලු වගා කරනවා, වී වගා කරනවා. දැන් අපි එතනදී කිසියම් හෝ ආයතනික ඒකකයක වගකීම හා පාලනයට යටත්ව තමයි ඒ වගා කටයුතු සිද්ධ වෙන්නේ. එතනදී සිද්ධ වෙන නිෂ්පාදනය අපි ආර්ථික නිෂ්පාදනයක් කියලා ජාතික ගිණුම් වලට ගන්නවා. ඔන්න ඔය දෙක තමයි ආර්ථික හා ආර්ථික නොවන නිෂ්පාදන කියලා අඳුරගන්නේ. රයිට් මම මේ සටහන පොඩ්ඩක් ඔයාලට කියන්න. ඔයා අහපව් ඔයාගේ නෝට් එක දිහා බලන්න ගෙදර ගිහිල්ලා. මෙහෙමයි අපි අඳුනගන්නේ. ආර්ථික නිෂ්පාදනයක් යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල නිශ්චිත ආර්ථික ප්‍රදේශයක් තුල කටයුතු කරන ආයතනික ඒකකයක පාලනය හා වගකීමට යටත්ව සිදුවන නිෂ්පාදන ආර්ථික නිෂ්පාදන වේ. ආර්ථික නොවන නිෂ්පාදන යනු කිසිදු ආයතනික ඒකකයක පාලනය හා වගකීමකින් තොරව ස්වභාවිකව සිදුවන නිෂ්පාදන වේ. දැන් උදාහරණයක් දීලා තියෙනවා ඔය පුතාලට. කිසියම් පුජ්‍යලයක හෝ සමාගමක පාලනය හා වගකීමට යටත්ව සිදු කරනු ලබන සුරතල් මසුන් නිෂ්පාදනය. මම අර කිව්වේ ජලාශවල ටැංකිවල කරන සුරතල් මසුන් නිෂ්පාදනය ආර්ථික නිෂ්පාදනයක් වන අතර කිසියම් ජලාශයක හෝ සාගරයක කිසිදු ආයතනික ඒකකයක පාලනය හා වගකීමකින් තොරව
ස්වභාවිකව ජනනය වන මත්ස්‍ය නිෂ්පාදන ආර්ථික නොවන නිෂ්පාදන වේ. ජාතික ගිණුම් පිළියෙල කිරීමේදී සැලකිල්ලට ගත යුත්තේ ආර්ථික නිෂ්පාදන පමණි. නම් ජාතික ගිණුම් හදද්දී අපි සැලකිල්ලට ගන්න පුතේ ආර්ථික නොවන නිෂ්පාදන නෙමේ ආර්ථික නිෂ්පාදන විතරයි. අපි ආර්ථික නොවන නිෂ්පාදන ජාතික ගිණුම් තුලින් බැහැර කිරීමක් කරනවා. ඒ තමයි ආර්ථික නිෂ්පාදන හා ආර්ථික නොවන නිෂ්පාදන අඳුනගත්තේ. ඊළඟට වැදගත්ම දේ තමයි පුතා මේ නිෂ්පාදන ඉම කියන සංකල්පය ඇතුළට අපි යොදා ගන්න ගනුදෙනු හා නිෂ්පාදන ඉමෙන් බැහැර කරන ගනුදෙනු අපිට ජාතික ගිණුම් නව සම්ප්‍රදාය නැත්තම් ක්‍රමවේදයේ යටතේ පැහැදිලිව වෙන්කොට හඳුන්වා දීලා තියෙනවා. ඒතර දැන් මම දෙනවා ඔයාට ශීර්ෂ කීපයක්. මම මේ කතා කරන අයිතමයන් අපි දලදේශීය නිෂ්පාදිතේ ගණනය කරද්දී නිෂ්පාදන ඉම කියන සංකල්පය තුලට ඇතුළත් වෙන්නේ නැහැ. නිෂ්පාදන ඉමෙන් අපි කියනවා බැහැර වෙන ගනුදෙනු තියෙනවා. ඒ වගේම අපි ඊළඟට සාකච්ඡා කරන නිෂ්පාදන ඉමට ඇතුළත් වෙන ගනුදෙනු තියෙනවා. එතකොට ඔයාට මේවා වෙන් කර අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයා අඩුම එක පැත්තක් හරි පාඩම් කරගන්න. නිෂ්පාදන ඉමෙන් බැහැර වෙන ටික හෝ නිෂ්පාදන ඉමට ඇතුළත් වෙන ටික හෝ ඔයා පාඩම් කරගත්තාම ඉතුරු ඒවා බැහැර හෝ ඇතුළත් වෙන කියලා වෙන් කරගන්න පුළුවන්. මම ඒ වුණාට ඔයාට මේ දෙකම දෙනවා. මුලින්ම මම මේ ඉදිරිපත් කරන්න පුතේ නිෂ්පාදන ඉම තුලට ඇතුළත් වෙන ගනුදෙනු. ඇතුළත් වෙන ටික අපි බලමු ඉස්සෙල්ලා. මේවා තමයි ඇතුළත් වෙන්නේ. මේවා කටපාඩම් කරගන්න එපා පුතේ. අවබෝධයෙන් තේරුම් ගන්න. ඊළඟට මම අර ඇතුළත් නොනේවා දුන්නට පස්සේ ඔයාට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ සටහනක් දීලා තියෙන හින්දා මම මේ ටික කියන්නම්. පළවෙනි ගනුදෙනුව තමයි පුතේ වෙළඳ පොලේ එකිනෙක නැත්තම් අපි හිතමු වෙළඳ පොලේ විකිණීමේ බලාපොරොත්තුවෙන් සියලුම භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ විකුණන්න අරමුණු කරගෙන නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවා අපි ජාතික ගිණුම් වලට ගන්නවා. දෙවෙනි එක නිෂ්පාදනය කළ ආයතනය හැර වෙනත් නැත්තම් සෙසු ආයතනික ඒකක සඳහා නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන තැනැත්තා හැර වෙන කෙනෙක් අරමුණු කරගෙන නිෂ්පාදනය කරන දේවල්. දැන් අපි හිතමු එළවලු වගා කරන ගොවියා එක නිෂ්පාදකයා. එයාගේ පරිභෝජනය අරමුණු නොකර වෙළඳ පොළ විකිණීමේ අරමුණින් නම් නිෂ්පාදනය කරන්න එළවලු ඒ සියලු දේවල් ජාතික ගිණුම් වලට ගන්න කියලායි කියන්නේ. ඊළඟ 3 තමාගේම අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකයන් විසින් තමන් වෙත රඳවා ගන්නා ලද සියලු භාණ්ඩ. ඒ කියන්නේ තමන්ගේම පරිභෝජනයේ අරමුණින් හෝ තමන්ගේ ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ වෙනත් දෙයක් නිපදවන්න යොදා ගැනීමේ අරමුණින් හෝ අපි නිෂ්පාදනය කරනවා නම් යම් භාණ්ඩයක් ඒකත් අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්න ඕන. ඊළඟට තමන් සතු ඇති තමන් පදිංචි වී සිටින නිවාස වලින් ලබා දෙන නේවාසික සේවාව. දැන් අපි ගෙදර හිටියට කාටවත් කුලියක් ගෙවන්නේ අපි ගෙදර හිටියට. නමුත් අපි ඒ ගෙවී යුතු කුලිය නොගෙවා හිටියට ආරෝපිත කුලියක් නැත්තම් ආරෝපිත කුලී වටිනාකමක් යටතේ අපි නිවාස සේවාව කියන එක ජාතික ගිණුම් වලට යා යුතුයි. අපි කුලියට ගත්ත නිවසක නම් අපි ඒ ගෙවන කුලිය ජාතික ගිණුම් වලට යනවා. නමුත් අපි පදිංචි වෙලා ඉන්න තමන්ගේම නිවසේ කාටවත් කුලියක් ගෙවුවේ නැතත් ඒ නේවාසික සේවාව කියන එක යටතේ ජාතික ගිණුම් වලට යා යුතුයි. ඊළඟට වැටුප් ලබන සේවකයන් විසින් ඉටු කරනු ලබන අපි කියනවා සේවා හා නැත්නම් වෙනත් පෞද්ගලික සේවා හා ගෘහ සේවා. දැන් උදාහරණයක් ගත්තොත් එතන විශේෂයෙන් ඉදිරියේදීත් මම පැහැදිලි කිරීමක් කරනවා. දැන් ගෙදර දොර ගෘහණියක් විසින් ඉටු කරන සේවා අපි ජාතික ගිණුම් වලට ගන්නෙ නෑ. ඒක තමයි සම්ප්‍රදාය. නමුත් ඒ ගෘහණිය විසින් ඉටු කරන සේවාව ඉටු කිරීම සඳහා ගෘහ සේවිකාවක් හෝ ගෘහ සේවකයෙක් බඳවගෙන එයා නම් ඒ කාර්ය කරන්නේ ඒක අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්න ඕන. පැහැදිලිද පුතේ? රයිට්. ඊළඟට තමන්ගේම පරිභෝජනයේ සඳහා කෘෂි කර්මාන්ත නැත්නම් කෘෂි භෝග නිෂ්පාදනය
ඒවා ගබඩා කොට තබා ගැනීම, වනාන්තර වලින් ආහාර හා පළතුරු රැස් කර ගැනීම, දර කැපීම, මසුන් නැල්ලීම, දඩයන් කිරීම වගේ දේවලුත් ජාතික ගිණුම් වලට ගන්න කියලායි කියන්නේ. ඊළඟ කෘෂි නිෂ්පාදන සැකසීම, වී කොටා සහල් බවට පත් කර ගැනීම, ඊළඟට පිටි කොටා ගැනීම, මස් මාළු අර කල් තබා ගැනීම සඳහා පිළියෙල කිරීම, පළතුරු බෝතල් කිරීම, කිරි මුදවා ගැනීම, කුඩා නැත්තම් කූඩ සහ පැදුරු විවීම වගේ අර gedara dore සිදුවන සොයන් රැකියා ආශ්‍රිත නිෂ්පාදන පවා ජාතික ගිණුම් වලට යන්න ඕන. රෙදි විවීම, ඊළඟට ඇඳුම් මසා ගැනීම, ගෘහ භාණ්ඩ තනා ගැනීම, ජලය සපයා ගැනීම සඳහා කුඩා ව්‍යාපෘති සැකසීම වගේ දේවලුත් ජාතික ගිණුම් වලට ඇතුළත් කළ යුතුයි කියලා තමයි කියන්නේ. එතකොට ඔය මම දුන්නේ ලිස්ට් එකක් නිෂ්පාදන ඉම කියන සංකල්පයට ඇතුළත් විය යුතුයි කියලා අපේ ගුරුවත් පොතේ සඳහන් වන දේවල් 2008 ගිණුම් කරන ක්‍රමවේදයට අනුව. ඊළඟට පුතේ නිෂ්පාදන ඉම තුලට ඇතුළත් නොකරන ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි නිෂ්පාදන ඉම තුලට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් විදිහට සලකන්නේ ඵලදායී වුණත් සමහර ගෘහණීන් විසින් ඉටු කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඊළඟට සැඟවුණු ආර්ථිකය නැත්තම් අපි කියනවා මේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ටික තමයි අපි නිෂ්පාදන ඉම තුලට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් කියලා සලකන්නේ. එතනදී මම ඔයාලට මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. නිෂ්පාදනයක් බිහි වුණත් සමහර ඵලදායී ආර්ථික කටයුතු, ඒ කියන්නේ නිෂ්පාදනයක් බිහි වන ආර්ථික ක්‍රියාකාරකම් විවිධ හේතු මත ජාතික ගිණුම් වලින් බැහැර වෙන අවස්ථා තියෙනවා. මම ඒවට උදාහරණ කීපයක් දැන් කියලා දෙන්න යන්නේ. දැන් පුතේ එකක් තමයි අපි කියනවා මේ නොමිලේ ලැබෙන ස්වභාවික සම්පත්. දැන් එතන නිෂ්පාදනයක් තියෙනවා. දැන් වාතය, ජලය, වර්ෂා ජලය, එතකොට භූමිය වගේ ඒවා අපි නිෂ්පාදනයක් නැත්තම් ස්වභාවයෙන් ලැබිලා තියෙන දේවල් අපේ පරිභෝජන හෝ නිෂ්පාදන කාර්ය සඳහා ඒවා භාණ්ඩ වශයෙන් අපි යොදා ගන්න දේවල් තියෙනවා. හැබැයි ඒවා ආයතනික ඒකකයක මැදිහත් වීමක් හෝ පාලනයකින් තොරව බිහිවන නිසා අපි ඵලදායී දෙයක් වුණත් ඒවා අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟ දෙවෙනි එක තමයි මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වභාවික සම්පත්. ඒ කියන්නේ අර මම කිව්වේ සිංහරාජ වනාන්තරයේ ගස් හැදෙන එක, සාගරයේ මත්ස්‍ය නිෂ්පාදනය සිද්ධ වෙන එක. ඒවා අපි ජාතික ගිණුම් වලට ගන්නෙ නැහැ. ඊළඟට තුන්වෙනි එක ඉගෙනීම හා විවේකයේ වගේ දේවල්. ඒ කියන්නේ අපි දැනුම හොයන එක සහ විවේකයෙන් ගත කරන එක. එතන මේ ඵලදායී දෙයක් සිද්ධ වුණාට ජාතික ගිණුම් පිළිල කිරීමේ සම්ප්‍රදායට අනුව ඉගෙනීම හා විවේකයේ කියන දේවල් අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟට මිල වෙනස් වීම හෝ ඒවායේ නැත්නම් මිල වෙනස් වීම හෝ ස්වභාවික වර්ධනයක් මගින් සම්පත්වල සිදුවන වටිනාකම් වල වෙනස් වීම. ඒ කියන්නේ සමහර විට ඉඩම් වල මිල වැඩි වෙලා තියෙනවා. ස්වභාවික හේතු මත සමහර වත්කම් වල වටිනාකම් වැඩි වෙලා තියෙනවා. ඒව පුතා අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැහැ. මොකද ඒවත් අර ආයතනික ඒකකයක් විසින් පාලනය හෝ වගකීමකින් තොරව සිද්ධ වෙන ක්‍රියාකාරකම් නිසා. ඊළඟට තව එකක් තමයි ගෙවීමකින් තොරව අර නිවාස තුල සිදුවන පෞද්ගලික සේවා, ගෘහ සේවා වගේ ඒවා. දැන් උදාහරණයක් ගත්තොත් gedara dore ආහාර පිසින එක, දරුවන් රැක බලා ගැනීම, gedara dore පවිත්‍ර කිරීම, මේවා පුතා මේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඵලදායී ආර්ථික ක්‍රියා වෙන්න පුළුවන්. නමුත් අපි ජාතික ගිණුම් වලට ඒව ඇතුළත් කරන්නේ නැහැ. මොකද ගෙවීමකින් තොරව පෞද්ගලිකව ගෘහණියක් විසින් ඉටු කරන සේවාවන් නිසා අපි ඒවා ජාතික ගිණුම් තුලට ඇතුළත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. right. ඊට අමතරව මෙන්න මේවා. ඵලදායී නොවන. ඒ කියන්නේ දැන් ඔතන මම කිව්වේ ඵලදායී වුණා. නිෂ්පාදනයක් බිහි වුණත් ජාතික ගිණුම් වලට නොයන සෙට් එක තමයි ඒ කිව්වේ. තව ටිකක් තියෙනවා. ඇත්තටම ජාතික ගිණුම් වලට යන්නේ නැහැ හේතුව ඵලදායී නොවන නිසා.
ඒ කියන්නේ නිෂ්පාදනයක් බිහි නොවන නිසා අපි ජාතික ගිණුම් වලට ඇතුළත් නොකර ඉන්නේවා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එකක් තමයි දෙවන වතාවට විකිණීමක් සිද්ධ වෙන ගනුදෙනු. දෙවන වතාවට විකිණීමක් සිද්ධ වෙන එක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කෙනෙක් මෝටර රථයක් ගත්තා ලක්ෂ 60ක් දීලා. ඒක පරිභෝජන නැත්තම් පාවිච්චි කරලා අවුරුදු 4ක් විතර ඇතුළත අහපව් එයා ඒක විකුණනවා. ඒතර එතන දෙවන වතාවට විකිණීමක් සිද්ධ වෙන්නේ. ඕක පළවෙනි වතාවට විකිණීම හා මිලට ගැනීම ගනුදෙනුවේදී අපි ජාතික ගිණුම් වලට යනවා. නමුත් මේක දෙවන වතාවට විකුණද්දී ආය ජාතික ගිණුම් වලට ගියොත් ද්විඝන දෝෂයක් වෙනවා. ඇයි එකම මෝටර රථේනේ මේ සිද්ධ වෙන්නේ ගනුදෙනුව. ඒ නිසා දෙවන වතාවට විකිණීමක් හෝ මිලට ගැනීමක් වෙනවා නම් ඒවා අපි ජාතික ගිණුම් වලට ගන්නෙ නෑ. ඊළඟ තව විශේෂ ගනුදෙනුවක් තියෙනවා. සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වභාවයේ ගනුදෙනු. මූල්‍යමය ස්වરૂපයේ ගනුදෙනු. මූල්‍යමය ස්වરૂපයේ ගනුදෙනු. ඒ කියන්නේ පුතා මෙහෙමයි. අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් බිහි නොවන මූල්‍ය පත්‍රිකා මිලට ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. දැන් අපි ගත්තොත් කොටස් වෙළඳපොලේ කොටස් විකිණීම හා මිලට ගැනීමක් වෙන දේවල්. ඊළඟ භාණ්ඩාගාර බිල්පත්‍රෝ බැඳුම් කර විකිණීම හෝ මිලට ගැනීම සිදුවන ගනුදෙනු අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ. මොකද ඒ තුලින් මූල්‍යමය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනුවක් වුණාට නිෂ්පාදනයක් බිහි වෙලා නැහැ. ඒ නිසා අපි ජාතික ගිණුම් වලින් බැහැර කරනවා. ඊළඟට තව එකක් තමයි සංක්‍රාම ආශ්‍රිත ක්‍රියා. සංක්‍රාම ආශ්‍රිත ක්‍රියා. ඒ කියන්නේ ඒක පාර්ශවීය ලැබීම් හෝ ගෙවීම් වගේ ඒවා. ඒ කියන්නේ පුතේ දැන් අපි ගත්තොත් එහෙම එක පැත්තකට විතරක් ගලාගෙන ඉන්න දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ සහන ආධාර ලැබෙනවා. නේ? ඒ කියන්නේ ඔයාට සමෘද්ධි දීමනා ලැබෙනවා, පාසල් නිල ඇඳුම් පොත්පත් ලැබෙනවා, ශිෂ්‍ය ආධාර ලැබෙනවා. ඒක පාර්ශවීයයි. එතන ද්විපාර්ශවීය ගනුදෙනු ස්වභාවයක් නොගන්නා මේ සිදුවීමක් තියෙන්නේ. ඒ හින්දා ඒවා අපි ජාතික ගිණුම් වලින් බැහැර කරනවා ඵලදායි නොවන ආර්ථික ක්‍රියා කියලා සලකලා. ඔන්න ඔය ටික තමයි අපි ඵලදායි හා ඵලදායි නොවන ආර්ථික ක්‍රියා යටතේ ජාතික ගිණුම් වලින් බැහැර කරන්නේ. එතකොට ඔය ජාතික ගිණුම් වලින් බැහැර කරන ගනුදෙනු හා ජාතික ගිණුම් වලට ඇතුළත් වන ගනුදෙනු තමයි මම ඔයාට ඔය පැහැදිලි කරලා කරේ. හරිද? රයිට්. ඊළඟට පොඩි කාරණයක් කියලා දෙන්න තියෙනවා. මේක මේ නම අහපුවාම කෙනෙකුට හිතේ මේවා ජාතික ගිණුම් වල ඇතුළත් වෙන්නේ නෑනේ කියලා. නමුත් මම මේ සාකච්ඡා කරන දේ ජාතික ගිණුම් වලට ඇතුළත් වෙනවා. නමුත් ඔයා තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන ස්වභාවය මේ මොනවද මේ කතා කරන්නේ මේකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක. අපි කියනවා මේ නිරීක්ෂණය නොකළ ආර්ථිකය කියලා එකක් තියෙනවා. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම්. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම්. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම්. හරිද? මෙන්න මේකෙදි අපි සාකච්ඡා කරනවා පුතේ මේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ කොටස් දෙකකට අපි බෙදලා ඉගෙන ගන්නවා මේක. මේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම් කොටස් දෙකකින් ඉගෙන ගන්නවා. එකක් තමයි අපි සාකච්ඡා කරනවා සැඟවුණු ආර්ථික ක්‍රියා. සැඟවුණු ආර්ථික ක්‍රියා. ඒක. අනිත් එක තමයි නීති විරෝධී නැත්නම් අපි කියනවා මේ නීති විරෝධී ආර්ථික ක්‍රියා. නීති විරෝධී ආර්ථික ක්‍රියා. දැන් බලන්න මේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා කියන එකේ පොදු අර්ථකථනය වෙන්නේ එක්ක නීති විරෝධී පදනම මත හෝ එහෙම නැත්නම් නීත්‍යානුකූල වුණත් වෙනත් හේතු මත ජාතික ගිණුම් වලට ඇතුළත් විය යුතු දේවල් වසන් කරගෙන ඉන්න තත්වයක් තමයි නිරීක්ෂණය නොකළ ආර්ථිකය තුල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් මේවා ඇත්තටම ජාතික ගිණුම් වලට යා යුතුයි. විවිධ හේතු මත මේවා වසන් කරගෙන ඉන්නවා. දැන් එතන මේ නිරීක්ෂණය නොකළ ආර්ථිකය තුල තියෙන ඇතැම් මේවා නීත්‍යානුකූලයි. හැබැයි විවිධ හේතු මත ඉදිරිපත් කරන්නේ නැහැ ජාතික ගිණුම් වලට. ඒක තමයි සැඟවුණු ආර්ථිකය කියන්නේ.
මේ සැඟවුණු ආර්ථිකය තුල තියෙනවා නීතියානුකූලයි. හැබැයි විවිධ හේතු මත ජාතික ගිණුම් වලින් මග අරිනවා. උදාහරණයක් ගත්තොත් සමහර නිෂ්පාදකයෝ බදු ගෙවන්න තියෙන බියට බදු වැඩියෙන් ගෙවන්න වෙයි කියලා හිතලා ජාතික ගිණුම් වලින් මේ දත්ත වසන් කරනවා. සමහර නිෂ්පාදකයෝ මේවා වසන් කරනවා මේ නීතියානුකූලව ප්‍රමිතවලට හෝ නීති රීති වලට යටත් වෙන්න වෙයි කියලා තියෙන බයට. නේද? විවිධ සමාජ ආරක්ෂණ ජාල නැත්තම් සමාජ ආරක්ෂණ ගෙවීම් කරන්න තියෙන බයට. ඔය ETF, EPF වගේ ගෙවන්න තියෙන බයට. සේවකයෝ සංඛ්‍යාව එහෙම අඩුවෙන් වාර්තා කරනවා. ලාභයේ විකුණුම් ආදායම් අඩුවෙන් වාර්තා කරනවා. බදු ගෙවන එක අඩු කරන්න ලාභ හෝ ආදායම් විකුණුම් ඒවා අඩුවෙන් වාර්තා කරනවා. ඒ තියෙන පුතා මේ සැඟවුණු ආර්ථිකයේ තුල නීතියානුකූල වෙලත් නිෂ්පාදනය විවිධ හේතු මත ජාතික ගිණුම් වලට නිවැරදි දත්ත ඉදිරිපත් නොකර සිටීමක් වෙනවා. ඊළඟට සමහර ආර්ථික කටයුතු තියෙනවා මේ නිරීක්ෂණයේ නොකළ ආර්ථිකයේ තුල නීති විරෝධී ආර්ථික ක්‍රියා. නීති විරෝධී ආර්ථික ක්‍රියා තියෙනවා. ඒවා කෙලින්ම නීති විරෝධී හින්දම වසන් කරගෙන ඉන්නවා. ඒ නීති විරෝධී ආර්ථික කටයුතු නැවත කොටස් දෙකකට අපි බෙදනවා. මෙන්න මෙහෙම. සමහර නීති විරෝධී ආර්ථික ක්‍රියා තියෙනවා පුතේ නිෂ්පාදිතේ නීති විරෝධී වීම. නිෂ්පාදිතේ නීති විරෝධී. නීති විරෝධී. සමහර නීති විරෝධී ආර්ථික කටයුතු තියෙනවා අදාළ පාර්ශවයේ නීති විරෝධී. පාර්ශවයේ නීති විරෝධී. ඒ කියන්නේ දැන් ඒක මම කියලා දුන්නාම ඔයාලට තේරෙයි. සමහර නිෂ්පාදන ක්‍රියාව නීති විරෝධී කරන තැනැත්තා නීතියානුකූල වෙන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා නීති විරෝධී නිෂ්පාදිතයක් නීතියානුකූල පුජ්‍යලෙක් විසින් කරන අවස්ථා තියෙනවා. දැන් මම උදාහරණ දෙකක් දුන්නොත් දැන් බලන්න අපි ගත්තොත් ශ්‍රී ලංකාව ඇතුලේ මත්පැන් නිෂ්පාදනය, ගණිකා වෘත්තිය වගේම නීති විරෝධී නිෂ්පාදන ඒ කරන මිනිස්සු නීති විරෝධී නෑ. ඒතර මතක තියාගන්න දැන් ගණිකා වෘත්තියේ ඉන්න ගණිකාව නීති විරෝධී නෑ. ක්‍රියාව නීති විරෝධී. මත්පැන් නිෂ්පාදනය කරන පුජ්‍යලයා නීති විරෝධී නෑ. එයාට උප්පැන්න සාතික ජාතික හැඳුනුම්පත් එයා නීත්‍යානුකූල පුජ්‍යලේ. හැබැයි කරන ක්‍රියාව නීති විරෝධී. අන්න ඒක ස්වභාවය. ඊළඟ නීති විරෝධී ක්‍රියාවේ ස්වභාවය තමයි නිෂ්පාදිතේ නීත්‍යානුකූල වුණාට කරන තැනැත්තා නීති විරෝධී. දැන් උදාහරණයක් වෛද්‍ය සභාවේ අනුමැතිය නැති වෛද්‍යවරයෙක්ගේ සේවය. දැන් එයා කරන සේවාව මේ හොඳයි. ඒක වැරද්දක් නෑ. බෙහෙත දෙනවා ලෙඩේ හොඳ වෙනවා. නමුත් ඒ පුජ්‍යලයට බලපත්‍රයක් නෑ. පුජ්‍යලයා නීති විරෝධී. අන්න නීති විරෝධී තැනැත්තෙක් විසින් නීතියානුකූල දෙයක් කළත් වැඩක් නැහැ. ඒක නීති විරෝධී ක්‍රියාවක් විදිහට සලකන්න. ඒතර අන්න ඒ දෙවර්ගයේම නීති විරෝධී ආර්ථික කටයුතු ගණයට වැටෙනවා. එතකොට පුතේ ඔයා දැන් ඉගෙන ගත්ත පැහැදිලිව මේ නිරීක්ෂණයේ නොකළ ආර්ථිකයේ ක්‍රියාකාරකම් ජාතික ගිණුම් වලට ඇතුළත් විය යුතුද නැද්ද? ඇතුළත් විය යුතුයි. හැබැයි යන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ හින්දා මොකද වෙලා තියෙන්නේ ගොඩාක් දුරට මේ නීති විරෝධී ආර්ථික ක්‍රියා සැඟවුණු ආර්ථික ක්‍රියා රටක බහුලවන තරමට අපේ නිෂ්පාදිතයේ අව탁සේරු වීමක් සිද්ධ වෙන්නේ. මොකද මේවා වැඩි වෙන්න අපේ යා යුතු වටිනාකම් ජාතික ගිණුම් වලට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ පාතාල ආර්ථික කටයුතු වැඩි වෙද්දි මේ වංචා කිරීම වැඩි වෙද්දි අපේ නිෂ්පාදිතය අඩුවෙන් තමයි තක්සේරු වෙන්නේ. යා යුතු වටිනාකම් ගිහිල්ලා නැහැ නිෂ්පාදිතය තුලට. ඒක තමයි මේ නිරීක්ෂණයේ නොකළ ආර්ථිකය තුල අන්තර්ගත වෙන්නේ. ඉතින් ඔයාගේ සටහනේ මේ සියල්ල මම පැහැදිලි උදාහරණත් එක්කලා දීලා පැහැදිලි කරලා තියෙනවා. හරි. පුතේ අද දවසේ තව එක කොටසකට මම යනවා. ඒ තමයි මේ ජාතික ගිණුම්කරණයේ පාඩමේ අලුතෙන්ම මේ 2008 ඔයාගේ මේ නව ගිණුම් සම්ප්‍රදාය නැත්තම් ක්‍රමවේදයේ යටතේ උගන්වන තව සංකල්පයක් තියෙනවා පුතේ මේ ආයතනික ඒකක කියන සංකල්පය. ආයතනික ඒකක. මේක අලුතෙන්ම ආපු එකක්. දැන් ආයතනික ඒකකයක් කියන්නේ මොකද්ද? ආර්ථික ප්‍රදේශයක ඉන්න නේවාසික ආයතනික ඒකක කවුද කියන එක තමයි මෙතන අපි සාකච්ඡා කරන්නේ.
දැන් මේ ආයතනික ඒකකයක් නිර්වචනයක් කරන්න විධිමත් ක්‍රමයක් තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් මේ ආයතනික ඒකකයක් කියන්නේ ආර්ථිකයක් තුළ වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම සහ සෙසු ආයතනික ඒකක අතර සම්බන්ධතා පවත්වාගෙන යන ඕනෑම ඒකකයක් අපි සලකනවා ආයතනික ඒකකයක් කියලා. ඔයාට මම විධිමත් නිර්වචනයක් දීලා තියෙනවා. ඔයා බලා ගන්න මෙන්න මෙහෙම නිර්වචනය කරලා තියෙන්න ඕන. සමස්ත ආර්ථිකයේ තුල වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම සහ සෙසු ආයතන සමග ගනුදෙනු වලට සම්බන්ධ වීමට හැකියාවක් ඇති ආර්ථික ඒකකයක් ආයතනික ඒකකයක් වේ. මෙහිදී සමස්ත ආර්ථිකයේ යනු අපි කියනවා ගිණුම් කරන කාල පරිච්ඡේදය තුල සියලුම ආයතනික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයයි. ආර්ථික ප්‍රදේශයක් තුල සිටින ප්‍රධාන ආයතනික ඒකකයන් පහක් අපි හඳුන ගන්නවා. පුතේ නේවාසික ආයතනික ඒකක පහක් ඉන්නවා. අවශේෂ ලෝකයේ කියලා 6 වෙනි එක ඉන්නවා. දැන් නේවාසික ආයතනික ඒකක පහ අනිවාර්යෙන් ඔයාගෙන් අහනවා. මෙන්න මෙයාලා තමයි ආර්ථික ප්‍රදේශයක් තුල ඉන්න නේවාසික ආයතනික ඒකක කියලා අඳුනගන්නේ. එක්කෙනෙක් තමයි පුතා අපි කියනවා මේ ආයතනික ඒකකවල මූල්‍ය නොවන සමාගමික අංශය. මූල්‍ය නොවන සමාගමික අංශය. මූල්‍ය නොවන සමාගමික අංශය. ඊළඟ එක්කනට අපි කියනවා මේ මූල්‍ය සමාගමික අංශය. මූල්‍ය සමාගමික අංශය. තව එක්කෙනෙක් ඉන්නවා මේ රජය. එහෙම නැත්නම් එයාටම තමයි කියන්නේ අපි ආණ්ඩුව කියලා කියනවා. ආණ්ඩුව. ඊළඟ කුටුම්බ අංශය. කුටුම්බ අංශය. ඊළඟ එක්කනට අපි කියනවා ලාභ අරමුණෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය. සේවා සපයන අංශය. හරිද? එතකොට මේ මූල්‍ය නොවන සමාගමික අංශේ, මූල්‍ය සමාගමික අංශේ, රජයේ හෝ ආණ්ඩුව, කුටුම්බ අංශය, ලාභ අරමුණින් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය. මේ අය අපි හඳුන ගන්නවා ආර්ථික ප්‍රදේශයක් තුල කටයුතු කරනු ලබන නේවාසික ආයතනික ඒකක විදිහට. නේවාසික ආයතනික ඒකක විදිහට සඳහන් කරනවා. එතකොට මේ අය අපි දැනගන්න ඕන මීට අමතරව ආර්ථික ප්‍රදේශයකින් බැහැරව 6 වෙනි ආයතනික ඒකකේ ඉන්නවා. අපි එයාට කියනවා අවශේෂ ලෝකේ කියලා. අවශේෂ ලෝකේ. ඒ කියන්නේ ගොඩක්ම දුරට විදේශාංශය තමයි මෙතෙන්ට වැටෙන්නේ. එතකොට කවුද මේ වගේ ඉන්නේ කියලා බලමු. මේ මූල්‍ය නොවන සමාගමික අංශය කියන්නේ පුතා මූල්‍යමය සේවාවන් සපයන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදා හැරීම කරන සමාගමික අංශය. පෞද්ගලික හෝ රජයේ නිෂ්පාදන ආයතන. දැන් ඇඟලුම් කර්මාන්තයක් ගත්තොත් නේද? එතකොට වෙන ලී බඩු නිෂ්පාදනය ගත්තොත් ඒ වගේ නිෂ්පාදනයක් බිහි වෙන්නේ. ඒ අයට තමයි කියන්නේ මූල්‍ය නොවන සමාගමික අංශය. දැන් අපි හරියටම නිර්වචනය කළොත් වෙළඳපොළ අරමුණු කරගත් නිෂ්පාදනයන්හි නිරත රජයේ හා පෞද්ගලික ආයතන අංශයේ ආයතන. දැන් උදාහරණ විදියට ඇඟලුම් කර්මාන්ත ශාලා, රෝහල්, පාසල් වගේ ඒවා මූල්‍ය නොවන සමාගමික අංශයට ගන්න. මූල්‍ය සමාගමික අංශය වලට තේරෙන්න ඕනේ මෙයාලා මූල්‍යමය සේවා සපයන අංශය. රජයේ හෝ පෞද්ගලික අංශයේ මූල්‍යමය සේවා සපයන. ඒ ගණයට ගොඩක් දුරට වැටෙන්නේ බැංකු, රක්ෂණ ආයතන, ඔය ලීසින් නැත්තම් කල්බදු සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන අපි මේ මූල්‍ය සමාගමික අංශයට ගන්නවා. ඒතර ආණ්ඩුව නැත්තම් රජය කියන්නේ මොනවද? දැන් මේක අපි නිර්වචනය කරන්නේ රජය ඇත්තටම සුබ සාධනය හා විශේෂයෙන් පොදු සේවා වෙළඳපොළ අරමුණු කර නොගත් පෞද්ගලික හා සාමූහික පරිභෝජනය සඳහා සේවා සපයන අංශය. ජාතික ආරක්ෂාව සපයන එක, ඊළඟට පරිසර සංරක්ෂණ ක්‍රම, ඊළඟට අභ්‍යන්තර නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අධිකරණ කටයුතු නේද? ඒවා තමයි රජය කියලා අපි සලකන්නේ. කුටුම්බ අංශේවා දන්නවා නේද? කුටුම්බයක් කියන්නේ අර පොදු අරමුණක් උදෙසා එකම වහලක් යට එකට ආහාර පිසීමෙන් කටයුතු කරන පුද්ගල සමූහයක්. කුඩාම ආයතනික ඒකකයේ විදිහට සලකන්නේ කුටුම්බ අංශය.
ඊළඟට ලාභ අරමුණු කර නොගත් ගෘහ ඒකක වෙනුවෙන් සේවා සපයන අංශය ගණයට වැටෙන්නේ පුතේ. දැන් ඔයා දන්නවා අපේ ලාභයක් අරමුණු කර නොගෙන සුබ සාධන පරමාර්ථයෙන් කුටුම්බංශයේ වෙත විවිධ සේවා සපයන ආයතන. උදාහරණ තමයි මරණාධාර සමිති. ඔය සුබ සාධන සංගම්. දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්. වෘත්තීය සමිති වෙන්න පුළුවන්. මේ අය තමයි මේ ලාභ අරමුණු කර නොගත් ගෘහ ඒකක වෙනුවෙන් සේවා සපයන අංශයට වැටෙන්නේ. එතන මෙන්න මේ 5 දෙනා තමයි අපි සලකන්නේ නේවාසික ආයතනික ඒකක විදිහට. ඒ කියන්නේ ආර්ථික ප්‍රදේශයක් තුල කටයුතු කරන නේවාසික ආයතනික ඒකක මොනවාද කියලා ඇහුවොත් මේ 5 දෙනා උදාහරණ සහිතව කියන්න ඕන. ඊළඟ මේ අවශේෂ ලෝකයේ කියන්නේ අපි වෙනත් රටවල් සමග අපේ දේශ සීමාවෙන් එපිට වෙනත් රටවල් සමග කරන විදේශ ගනුදෙනු තමයි මේ අවශේෂ ලෝකයේ ගණයට අඳුනගන්නේ. හරි. එතකොට අද දවසේ මම බලාපොරොත්තු වුණේ පුතේ ඔන්න ඔය කොටස් ටික ඔයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මේ අපි සාකච්ඡා කළේ ඇත්තටම නිෂ්පාදන ඉම කියන සංකල්පය කියන්නේ මොකක්ද කියන එක. ඉම තුලට අන්තර්ගත වන හා අන්තර්ගත නොවන ආර්ථික ක්‍රියා මොනවද? ඒ සඳහා බලපාන හේතු මොනවද? ඊළඟට අපි කතා කළා නිරීක්ෂණය නොකළ ආර්ථිකය, ඒකේ සැඟවුණු ආර්ථික හා නීති විරෝධී ආර්ථික ක්‍රියා. ඊළඟට මේ ආයතනික ඒකක පිළිබඳ කරුණු දැක්වීමක් සාකච්ඡාවක් කළා. ඉතින් ඔය කොටසත් එක්කලා ඔයාලට අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික ගිණුම්කරණයේ පාඩමේ වියදම් ප්‍රවේශය දක්වා වන සියලු කොටස් ටික ඔයාට නෝට් එකේ දීලා තියෙන ටික ආවරණය කරන්න. අපි ඊළඟ දවසේ ආදායම් ප්‍රවේශයට අනුව ජාතික ගිණුම් පිළිල කිරීම හා ඊට අදාළ සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා.